අයිබෝන් පෑබර අනාගතයකට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග ඔබ සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සිකුරු ග්‍රහයා කුම්භ රාශියට පිවිසීම සම්බන්ධයෙන් සිදුවන ජ්‍යොතිෂමය වැදගත් සිදුවීම් සහ විශේෂයෙන් ඔබගේ ලග්නයට කොහොමද යන්න පිළිබඳව ඔබව දැනුවත් භාවයට ලක් කරන්නට. ඉතින් අපි බලමු මේ රාශි මාරුව පිළිබඳව විස්තර සැකවෙන් මේ සිකුරු ග්‍රහයා කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ 2022 මාර්තු මාසයේ 31 වන ගුරුදා එය සිදුවන වේලාව විදිහට අපිට දක්වන්න පුළුවන් උදෑසන 8:41ට සිකුරු ග්‍රහයා කුම්භ රාශිය තුල මාසයකට ආසන්න කාලයක් එම රාශිය තුල ගත කරනවා. ඉතින් අපි බලමු මේ කුම්භ රාශිය සහ සිකුරු ග්‍රහයා පිළිබඳව අපි කෙටි විග්‍රහයකට යමු. කුම්භ රාශිය අපිට හඳුනා ගන්න පුළුවන් දහවල් බලවත් රාශියක් විදියට බටහිර දිශාවට අයත් රාශියක් විදියට ඊට අමතරව කාලපුරුෂයාගේ දෙදනත් විලුඹත් අතර ප්‍රදේශය අපි හඳුනා ගන්නවා කුම්භ රාශියෙන්. ඊට අමතරව විශ්ව කේන්ද්‍රයේ 11 වැනි භාවය නිවේදනය කරන්නේ කුම්භ රාශියමයි. කුම්භ රාශියේ ස්වරූපය ගත්තොත් මිනිසෙකු දිය පිරුණු කාලයක් බිමට හලමින් සිටින රූපයක් තමයි දැක්වෙන්නේ කුම්භ රාශිය හඳුනා ගන්න. ඉතින් ඒ හරත් යම් කිසි පලාපල කතනයන් වලට යන්න පුළුවන් ඒ ස්වරූපය කියන්නේ රාශිය ස්වරූපය අපි විමසද්දී. ඊට අමතරව මේක වායෝ ගුණය සහිත රාශියක්, තිර රාශියක්. ඊට අමතරව අපිට ගන්න පුළුවන් එතනදී පුරුෂ රාශියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ශීර්ෂෝදය රාශියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කුම්භ රාශිය පිළිබඳව. ඉතින් සිකුරු ග්‍රහයා අපි දන්නවා අපි විශේෂයෙන් ග්‍රහලෝව සුකුමාලි මනමාලි එක එක ආකාරයෙන් සිකුරු ග්‍රහයව අපි හඳුනා ගන්නවා. ඒ ආකාර වලින් අපි හඳුනාගන්නේ ඒ තියෙන ආදරණීය ස්වභාවය, යෞවනය, හැඩකාර ස්වභාවය පිළිබඳව පිළිඹවීමක් විදියට තමයි සිකුරු ග්‍රහයෙන් හඳුනාගන්නේ. ඉතින් යෞවනයන්, තරුණ තරුණියන්, ආදරය, ප්‍රේමය මේ සිකුරු ග්‍රහයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් විවාහය ඊට අමතරව විශේෂයෙන් ආශාවන් ගෙන එන ග්‍රහයා විදිහට අපිට සිකුරු ග්‍රහයා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රජස් ග්‍රහයෙක් ආපෝ ගුණය තියෙනවා. ඉතින් ඒ අනුව අපි සිකුරු ග්‍රහයා කුම්භ රාශියට තුල ගත කරන කාලය තුල ඔබගේ ලග්න වලට කොහොමද කියන එක අපි විශේෂයෙන් විමසා බලමු මින් ඉදිරියට. මේෂ ලග්නෙන් උපන් ඔබට මේ සිකුරු ග්‍රහයා කුම්භ රාශියට කියන්නේ මිත්‍ර බලයකින් මේ ප්‍රවිෂ්ඨ වී සිටින කාලය තුල ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවය තමයි නිවේදනය කරන්නේ. ඔබගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඔබගේ ඉලක්ක සපුරා කර ගැනීම. ඊට අමතරව ඔබගේ නව ආදායම් ඇති කරගන්න මාවත් ගැන කතා කරන්න මේ 11 වෙනි භාවය උපයෝගී වෙනවා. උපයෝගී වන මේ භාවය තුල ප්‍රවිෂ්ඨ වී සිටින්නේ සෞම්‍ය ග්‍රහයෙක්. විශේෂයෙන් මේ කාලය තුලත් ගුරු ග්‍රහයත් එතනම තැන්පත් වීමක් තමයි තියෙන්නේ. ඉතින් මේ සෞම්‍ය ග්‍රහයෝ දෙන්නෙක් එතන තැන්පත්ව ඉන්නවා. ඉතින් යම් කිසි ආකාරයෙන් ඔබට නව ආදායම් උපයන්න පුළුවන් ආශිර්වාදයක් පසුබිමක් මේ හරහා නිවේදනය කරනවා. විශේෂයෙන් මේ සිකුරු හරහා අපිට විරුද්ධ ලිංගිකයන් අඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින් ඒ හරහා ඔබට යම් යම් උපකාර ලැබෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා සෞන්දර්ය විෂයන් හරහා, කලාත්මක විෂයන් හරහා ඒ පැතිකඩ ඔස්සේ ඔබට නව ආදායම් විවර කරගන්න පුළුවන් හැකියාවක් වාතාවරණයක් මේ හරහා නිර්මාණය වෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ ධනස්ථානයේ අධිපති ග්‍රහයා ආදායම් ගෙනෙන ස්ථානයට ප්‍රවිෂ්ඨ වීම යම් කිසි ආකාරයකින් ධන යෝගයක් විදිහට අපිට සලකන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබගේ මුදල, අත ඇති මුදල සහ ඔබගේ වත්කම් හේල නංවා ගන්න පුළුවන් හොඳ ආශිර්වාදයක් විදිහට තමයි මේ සිකුරු ග්‍රහයා කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වුණු කාලේ විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 7 වෙනි අධිපති ග්‍රහයා ඔබගේ විවාහය, අන් අය සමග කරන වැඩ කටයුතු, ලෝකයා සමග ඔබ කරන වැඩ කටයුතු මේ 7 වෙනි භාවයෙන් නිවේදනය කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දිත් ඒ ඔබගේ ව්‍යාපාර ශේෂ්ත්‍රයන් තුළ ඔබ හවුල්කරුවන් සමග සම්බන්ධව වැඩ කරනකොට විවාහය තුළ ඔබගේ සමගිය, ආදරය සහ විශේෂයෙන් ව්‍යාපාර සහ හවුල් වැඩ කටයුතු වලදී ඔබගේ අරමුණු සඵල කරගන්නට ඔබගේ දරන උත්සාහයන් මේ හරහා සාර්ථකත්වයට පත් වෙන යන්නට අපිට මූලික වශයෙන් ආબોධයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරයේ 11 වෙනිට ප්‍රවිෂ්ඨ වූ මෙම සමය තුල ඔබගේ විශිෂ්ට වශයෙන් ඔබගේ ආදායම් හිල නංවා ගන්න පුළුවන් ආශිර්වාදයක් ගේන එන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් සිකුරු ග්‍රහයව. ඉතින් මේ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දර ස්ථානයක් වන ධාවන්
දසවැන්නට කියන්නේ ඔබගේ වෘත්තීය රැකියාව ඔබගේ කර්මයන් ගැන කතා කරන ස්ථානය විශේෂයෙන්ම කර්මයන් කියන්නේ ඔබගේ කරන ක්‍රියාවන්. ඉතින් මේ ස්ථානයට තමයි ඔබගේ ලග්නාධිපති ග්‍රහයා පැමිණෙන්නේ. ඒ නිසා ඔබගේ විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය විදහා දක්වන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ හරහා නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ විශේෂ වශයෙන් ඔබගේ කරන ක්‍රියාවන් හරහා ඔබගේ පෞරුෂත්වය හීලනංවා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් විදිහට තමයි මේ සිකුරු ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලේ ඔබට භාවිතා කිරීමට හැකියාව පවතින්නේ. විශේෂයෙන් මේ හරහා මෙම 10 වැන්නෙන් 9 වැන්න ඒ සඳහා භාග්‍ය උදාවන ස්ථානයක අධිපතිත්වයක් දරන මේ සිකුරු ග්‍රහයාම වෘත්තීය ගැන ඔබගේ රැකියාව ගැන කතා කරන ස්ථානයට ප්‍රවිෂ්ඨ වීම තවදුරටත් ඔබගේ කරන රැකියාව තුළ නැත්නම් වෘත්තීය කටයුතු වල එහෙම නැත්නම් ඔබ කුමන හෝ වෙනත් සේවාවන් වල ඇති අයෙක් නම් සීලුම දෙනාටම ඔවුන් කරන ක්‍රියාවන් වල සාර්ථකත්වයක් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හරහා වක්‍රව ඔබගේ පෞරුෂත්වයේ හීලනංවන පැතිකඩයන් මේ ඔස්සේ නිර්මාණය වෙනවා. ඉතින් ඒ අනුව බලද්දී වෘෂභ ලග්න හිමියන්ට ඔබගේ වෘත්තීය කටයුතු වල රැකියා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හොඳම කාලයක් විදිහට තමයි මේ සිකුරු ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය අපිට හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. වෘෂභ ලග්න හිමියන්ට තව විශේෂ කාරණයක් විදිහට දක්වන්න පුළුවන් විශේෂ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 10 වෙනි තැන්පත් වීම හරහා ඒ කරන කටයුතු වල යම්කිසි ආකාරයෙන් කුඩා වැඩ කෙටි වැඩ එන්න පුළුවන්. ඒ කියන්නේ බොහොමයක් වැඩ සමහරක් වෙලාවට අවසන් කිරීමට නොහැකි වීම හෝ නැත්නම් වැඩ ගොඩ ගැහිම වගේ දේවල් වෙන්න පුළුවන් හැකියාවක් පවතින නිසා ඔබ කළමනාකරණයෙන් යුතුව ඔබගේ වැඩ කටයුතු සැලසුම් කරගත යුතු වෙනවා. මොකද ඒ වැඩ කීපයක් එකතු වීම එහෙම නැත්නම් ඔබට එක වැඩක් ආහවර කරගැනීමට නොහැකි වීම යම්කිසි ආකාරයක ඔබගේ පෞරුෂත්වය කඩා වැටෙන්න පුළුවන් අවස්ථාවන් ගෙන එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඒ අවස්ථාවම ඔබට ප්‍රයෝජනට ගන්න පුළුවන් ඔබ ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් අනිත් අයට සාපේක්ෂව ඔබගේ කාර්යශූර්ය පිළිබඳව අන් අය තුල ඔබගේ ප්‍රතිරූපයේ හීලනංවා ගන්න පුළුවන් මාවතක් විදිහට මේ අවස්ථාව අපිට සලකන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කොහොම නමුත් ඔබට යහපත් කාලයක් තමයි මේ කුම්භ රාශියේ සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ගත කරපු කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 5 වැන්නත් 12 වැන්නත් අධිපති ග්‍රහයා විදිහට අපිට හඳුන ගන්න පුළුවන් සිකුරු ග්‍රහයාව. ඉතින් මේ සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ පුණ්‍ය ස්ථානය, භාග්‍ය ස්ථානය විදිහට අපි හඳුන්වන 9 වැනි ස්ථානයට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 12 වැන්නෙන් විදේශ ගමන්, එහෙම නැත්නම් දුර බෑර ගමන් ගැන නිවේදන වීමක් තියෙනවා. ඊට අමතරව පූජනීය ස්ථාන පිළිබඳව අපිට ඒ දුර බෑර ගමන් හරහා වන්දනාමාන ගමන් වලට නියැලීම වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන් 9 වැන්නේ අධිපතිත්වය 9 වැනි ස්ථානයේ සිකුරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙලා තියෙන නිසා එතනදී යම්කිසි ආගමික වත් පිළිවෙත් වල නියැලීමක් ගැන කතා වෙනවා. ඒ නිසා බොහෝ විට මිථුන ලග්නමියන්ට වන්දනා ගමනකට සහභාගී වෙන්න පුළුවන් හැකියාවක් පවතීවි. ඊට අමතරව ඔබ විදේශගත වෙන්නට යම්කිසි උත්සාහයක් දරන අයෙක් නම් ඔබගේ උත්සාහයන් වලට පිටුවාලක් වෙන ඒ සඳහා හොඳ ආශිර්වාදය ගේන කාලයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් මිථුන ලග්න හිමියන්ට මේ කුම්භ රාශිය ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ වාග්ය වාසනාව ගැන කතා කරන ස්ථානෙට සෞම්‍ය ග්‍රහයෙකුගේ ප්‍රවිෂ්ඨ වීම සහ ඔබගේ විදේශ ගමන් ගැන කතා කරන 12 වෙනි භාවයේ අධිපති ග්‍රහයා එම 9 වෙනිට ප්‍රවිෂ්ඨ වීම ඊටාම හොඳ සුදුසු පරිසරයක් ඒ හරහා නිර්මාණය වන වාතාවරණයක් තමයි මෙයින් නිවේදනය වෙන්නේ. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 5 වෙනි ස්ථානයේ අධිපතිත්වයක් දරනවා සිකුරු ග්‍රහයා. ඒ නිසා ඔබගේ ආදරය, ප්‍රේමය උතුරා යන කාලයක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මිථුන ලග්න හිමියන්ට විශේෂයෙන් සිකුරු ග්‍රහයා ප්‍රේමයට, ආදරයට කාරක ග්‍රහයා විදිහට අපිට හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් මේ හරහා ඔබගේ පින් මහිමෙන් ඔබට ලැබෙන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්න සහකරුවෝ සහකාරිය ලැබෙන්න පුළුවන් අවස්ථාවක්ද මේ හරහා නිවේදනය වීමක් තියෙන නිසා ඔබ යම්කිසි සහකාරියක් පතමින් සිටිය අයෙක් නම් ඒ සඳහා සුදුසු වාතාවරණයක්, ඒ සඳහා සුදුසු කාලයක් විදිහට තමයි මිථුන ලග්න හිමියන්ට ඔබගේ කේන්දරේ 9 වෙන්නේ ඔබගේ පුණ්‍ය ස්ථානයේ මේ සිකුරු ග්‍රහයා මිත්‍ර බලෙන් ගත කරන කාලය හඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ අනුව බලද්දිත් මිථුන ලග්න හිමියන්ට ඊටමත් සුබ කාලයක් විදිහට
හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් ඔබගේ වාග්ය පෙර පින ඉස්මතු කරගෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් ආත්ම තෘප්තියෙන් වැඩ කරන්න පුළුවන් කාලයක් තමයි මේ කාලය. ඒ නිසා ඔබටත් සාර්ථක වූ දින කිහිපයක් තමයි උදා වෙලා පවතින්නේ කුම්භ රාශියේ සිකුරු ග්‍රහයා ගත කරන කාලය. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ 8 වැනි ස්ථානය විශේෂයෙන් පෙර අකුසලයන් ගැන කතා කරන ස්ථානය. ඔබගේ ආයුෂ ගැන කතා කරන ස්ථානය. ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ගැන කතා කරන ස්ථානය විදිහට අපි 8 වැන්න හඳුනා ගන්නවා. ඉතින් ටිකක් අපිට කරදර බාධක මතු කරන ස්ථානයක් විදිහට තමයි අපේ දුෂ්ට ස්ථානයක් විදිහට තමයි මේ 8 වැන්න අපි හඳුනා ගන්න නිසා මේ ස්ථානයට සෞම්‍ය ග්‍රහයෙකුගේ ප්‍රවිෂ්ඨ වීම තරමක් දුරට හොඳ ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. ඒත් ඔබගේ කේන්දරේ 4 වැන්නෙත් 11 වැන්නෙත් අධිපති ග්‍රහයා නිසා ඒන් කියවෙන යම් කරුණු වලට යම් කිසි අවාසිදායක තත්ත්වයන් උදා වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. මේ 4 වැන්න හරහා ඔබගේ සැපවත් භාවය සහ ඔබ භෞතිකව භුක්ති විඳින වස්තුන් මේ හරහා නිවේදනය කරනවා. ඒ හරහා නිවාස, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, එහෙම නැත්නම් ගෙදරට අවශ්‍ය ඔබේ සපපාසුව පිණිස අවශ්‍ය වන අනිකුත් උපාංග මේ 4 වැන්නෙන් හරහා නිවේදනය කරන්නේ ඊට අධිපති ග්‍රහයා විදිහට තමයි අපි සිකුරු ග්‍රහයා හඳුනාගන්නේ. ඒ විතර නෙමෙයි ඔබගේ මානසික තත්ත්වයේ පිළිබඳවත් කතා කරනකොට සිකුරු ග්‍රහයාගේ නිවේදකත්වය ඊටාම වැදගත් වෙනවා කටක ලග්න හිමියන්ට. ඊටාම සතුටින් විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් වාතාවරණයක් තමයි මේ සිකුරු ග්‍රහයා හරහා නිවේදනය කරන්නේ. ඉතින් මේ සිකුරු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරයේ 8 වැන්නට. ඉතින් ඒ අනුව ඔබගේ මානසික තෘප්තිය තුළ එහෙම නැත්නම් ඔබගේ සැපපාසුවට අදාළ කරුණු කාරණාවල යම් කිසි ගැටලු සාගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව ඔබ ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ ආදායම් ගැන කතා කරන ස්ථානය, ඔබගේ අරමුණු සඵල කරගන්න ස්ථානය, ඔබගේ වැඩිමල් සොයුරෝ ගැන, එහෙම නැත්නම් ඔබගේ සමාජීය පරිසරයේ ක්‍රියාකාරය සම්බන්ධතා පිළිබඳ කතා කරන ස්ථානයේ විදිහට අපිට 11 වෙන්න හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා විශේෂයෙන් ඔබ සෝත්සාහයෙන් ගන්නා ක්‍රියාමාර්ගවල යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබගේ ආදායම් උපයන ස්ථානයන් සහ ඒ සඳහා ඔබ තෝරා ගන්න පැතිකඩවල බාධක කරදර එන්න පුළුවන්. ඒ සඳහා පූර්ව සූදානමින් යුතුව එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අදිෂ්ඨානින් යුතුව ඔබ මේ කාලය ගත කරනවා නම් ඔබගේ ජයග්‍රහණය ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ අවස්ථාවන් වල යම් පැමිණෙන ගැටලු කරදර බාධක වලට නොසැලී ඔබගේ ගමන යන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් මම හැමදිනම මතක් කරනවා ඔබට පැමිණෙන අභියෝග බාධක තමයි ඔබගේ ජීවිතයේ ඉදිරියේදී එනු ලබන ගැටලු වලට ලබන්නා වූ අත්දැකීම සහ පන්නරේ. ඉතින් මේ ඔබ පූර්ව සූදානමින් යුතුව මේවට සැලසුම් සාගතව මුහුණ දෙනවා නම් මේ අභියෝග වලට සාර්ථක මුහුණ දීලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න මාවතක යන්න පුළුවන් හැකියාවක් මේ අනුව ඔබට නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා කටක ලග්න හිමියන්ට. සිංහ ලග්නයෙන් උපන් ඔබට සිකුරු ග්‍රහයා කුම්භ රාශියේ ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 7 වෙනි ස්ථානයට තමයි සිකුරු ග්‍රහයා පිවිසෙන්නේ. මේ 7 වෙනින් විවාහය, ලෝකයා සමග ඔබ කරන ගනුදෙනුව, හවුල් වැඩ කටයුතු සහ ඔබගේ ව්‍යාපාර කටයුතු මේ 7 වැන්න හරහා තමයි නිවේදනය කරන්නේ. විශේෂයෙන් මේ 7 වැන්නට සිකුරු ග්‍රහයාගේ කාර්ක ස්වභාවිකුත් පවතින නිසා විශේෂයෙන් ඒ කාරක ගුණයන් සඳහා හොඳ දායකත්වයක් ලබන කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් විවාහය කියන සංසිද්ධියට සිකුරු ග්‍රහයේ කාරකත්වයක් පවතිනවා. ඉතින් මේ 7 වැන්නෙත් ඒ ගැන කියවෙනවා. ඉතින් ඒ 7 වෙන්නට සිකුරු ග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම සමග යම්කිසි ආකාරයෙන් විවාහය තුළ ඒ කියන්නේ කාරක ගුණය ඇතැම් විට කාරක ස්ථානයට පිවිසීම තුළ ඒ කාරක ගුණය නැසන අවස්ථාවන් නිර්මාණය වෙනවා. ඉතින් ඒ ඔබගේ තෘප්තිමත් භාවය හරහාම ඔබට පාලනය කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් මේ විවාහය කියන්නේ යම් සීමාවක බැඳීමක ඉන්න ඕන දෙයක්. ඉතින් ඒ දේ යම් සීමාවක ඔබගේ තෘප්තිය ඒ සඳහා අවශ්‍ය පාසුකම් සැලසුවේ නැත්නම් ඒ සීමාව තුළ ඔබට ඔබගේ තෘප්තිය හොයන්න යන මාවත් සැකසෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා ඒක විවාහය තුළ යම්කිසි ගැටලු සාගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් පරිසරයක් ඒ ඔස්සේ නිර්මාණය වීමක් තියෙනවා. ඒ නිසා තරමත් දුරට සැලකිලිමත්ව ඔබගේ විවාහ ජීවිතය රැක ගැනීම පිණිස කටයුතු කරනවා නම් විශේෂයෙන් ඔබගේ මම පෙරදිත් මතක් කරා සිකුරු ග්‍රහය ආශාවන් ගෙන එන ග්‍රහයයි. ඉතින් මේ ආශාවන් පාලනයකින් යුතුව ඔබගේ තෘප්තිමත් ඔබගේ ජීවිතය ගෙවනවා නම් ඔබගේ වැඩ කටයුතු අඩාල නොකර ගැනීමෙන්
ඔබගේ වැඩ කටයුතු වලට මේ විවාහය කියන දේ බාධාවක් නොකර ගනිමින් යන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි එතනදීම තව නිවේදකත්වයන් ගැන මම කතා කරා හවුල් වැඩ කටයුතු ලෝකයක් සමග කරන වැඩ කටයුතු ව්‍යාපාර. ඉතින් මේ වැඩ කටයුතු සඳහා නම් සිකුරුග්‍රහයාගේම කාර්ක ගුණයක් නැති හින්දා ඒ ඔබගේ ව්‍යාපාර කටයුතු වල හවුලේ කරන වැඩ කටයුතු වල ඔබගේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද සිකුරුග්‍රහයා සෞම්‍ය ග්‍රහයෙක් මිත්‍ර ස්වභාවයකින් එතනට පැමිණීමත් සමග අපිට අවශ්‍ය ආශිර්වාදයක් හිමි වෙන පැතිකඩයක් ඒ ඔස්සේ නිර්මාණය වෙනවා. විශේෂයෙන් කොහොම නමුත් ඔබගේ කේන්දරයේ තුන්වැන්නේ 10 වැන්නේ අධිපතිත්වය සිකුරුග්‍රහයාට හිමි වෙනවා. ඉතින් මේ තුන්වැන්න හරහා ඔබගේ හැකියාවන් කුසලතාවෙනුත් 10 වැන්න හරහා ඔබගේ රැකියාව සහ වෘත්තීය පැතිකඩයනුත් කතා වෙන නිසා මේ 7 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ව්‍යාපාර කටයුතු වල හවුලේ කරන වැඩ කටයුතු වල සහ ඔබගේ වෘත්තීය කරන ස්ථානයේ තුල පවා ඔබගේ කණ්ඩායම තුල ඔබගේ වැඩ කටයුතු වල දියුණුවක් ඔබගේ හැකියාවන් මුදුන්පත් වීමක් අපිට දකින්නට පුළුවන් හැකියාවකුත් තියෙන නිසා සමස්තයක් විදියට සිංහ ලග්නෙමියන්ට ශුභ කාලයක් විදියට තමයි මේ සිකුරුග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතින්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සිකුරුග්‍රහයා කුම්භ රාශිය ප්‍රවිෂ්ඨ වූ පසු ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයේ තමයි සිකුරුග්‍රහයා තැන්පත්ව සිටින්නේ. ඉතින් මේ 6 වෙනි භාවය හරහා ඔබගේ ඔබ විසින් කරන ලද ගැටලුකාරී තත්ත්වයන් මේ භවයේදී කරන තත්ත්වයන් නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි මේ 6 වෙනි සිකුරුග්‍රහයාට තරම් හොඳ ස්ථානයක් විදිහට අපිට සැලකීමේ හැකියාවකුත් නැහැ. කොහොම නමුත් රෝග, ණය, සතුරු කරදර මේ 6 වෙනි හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ ස්ථානයේ තමයි මේ සෞම්‍යග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම සිදුවන්නේ. සාමාන්‍ය මේ 6 වෙනි උපචය ස්ථානයක් විදිහට අපි හඳුන ගන්නවා. අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ දියුණුව සාර්ථකත්වය උදෙසා කටයුතු මෙහෙවන්න පුළුවන් ඔබ කටයුතු ක්‍රියාත්මක කරන ස්ථානයක් විදිහට තමයි 6 වෙනි අපි හඳුනගන්නේ. නමුත් එතනට මේ සෞම්‍යග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම තරම් සුබදායක නැහැ. කෙසේ නමුත් සිකුරුග්‍රහයාටත් නයිසර්ගිකව එම 6 වෙනි ස්ථානයේ මරණකාරක ස්ථාන නිසා එම කාරක ගුණය නැසීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ කාරක ගුණ හරහා හිමි වෙන තත්ත්වයන් වෙන්නේ විශේෂයෙන් ඔබගේ කේන්දරයේ දෙවැන්නත් 9 වැන්නත් හරහා නිවේදනය කරන කරුණු කාරණා යම්කිසි ආයුරකින් අඩාල වෙන තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ දෙවැන්න ඔබගේ ධන ස්ථානය, ඔබගේ කතාව ගැන කතා කරන ස්ථානය, එහෙම නැත්නම් ඔබගේ ආහාර, ඔබගේ පෝෂණයට අදාළ අපි දේවල් කතා කරන ස්ථානයේ විදිහට තමයි අපි මේ දෙවෙනි භාවය හඳුනගන්නේ. විශේෂයෙන් ඔබ විසින් ඇති කරගන්නා වූ පවුල, ඔබගේ කුටුම්බය හඳුනගන්න පුළුවන් දෙවෙනි භාවයේදී. ඒ විතරක් නෙමෙයි ඔබගේ පෙර පින, කුසලය, ඔබගේ ධර්මතාවය, ආගම, පියාහ, ඔබගේ උසස් නිලධාරීන් මේ 9 වෙනි ගුරුවරුන් මේ 9 වෙනි භාවය හරහා හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කීප පැතිකඩයන් ඔස්සේ යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමේ පරිසරයක් පවතිනවා සිකුරුග්‍රහයා මේ 6 වෙන්නේ එනම් කුම්භ රාශිය තුල ගත කරන කාලය තුලදී. ඉතින් ඒ නිසා කන්‍යා ලග්න හිමියන් තරමක් දුරට සැලකිලිමත් මේ හියතකී කරුණු කාරණා කෙරෙහි යම් කරදර බාධා අඩාල වීම පැමිණෙන්න පුළුවන් හැකියාව පවතිනවා නම් ඊට పూర్ව සූදානමින් ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් ඒ සඳහා මුහුණ දීලා අනවශ්‍ය ගැටලු දුරදිග නොයන්නට එහෙම නැත්නම් අනවශ්‍ය ගැටලු මතු නොවන්නට ඔබ කටයුතු කරනවා නම් එම තත්වලින් මිදිලා ඔබගේ ගැටලු මෙහෙවන්න පුළුවන් හැකියාව පවතින නිසා එය විශේෂයෙන් ඔබගේ ජීවන මේ ගොඩාක් දේවල් ජීවන රටාව වෙනස් කර ගැනීමත් එක්ක අපිට පැමිණෙන ගැටලු වෙනස් කර ගන්න පුළුවන් හැකියාවක් පවතින නිසා ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව ඔබ කටයුතු කරනවා නම් කන්‍යා ලග්න හිමියන්ට මේ කාලය මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කර ගන්න පුළුවන් හැකියාවක් පවතින බවට මට ඔබව දැනුවත් කරන්න පුළුවන්. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා සිකුරුග්‍රහයා. ඉතින් මේ සිකුරුග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරේ 5 වෙනි භාවයට. මේ 5 වෙනි භාවය හරහා ඔබගේ මතකය, ඥානය, දරුවන්, ශාස්ත්‍රයන් පිළිබඳව කතා කරන්න පුළුවන් ස්ථානයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. විශේෂයෙන් සිකුරුග්‍රහයා මෙම ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වල, ඔබගේ සෞන්දර්යාත්මක ඉගෙනුම් කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් කොහොම නමුත් ඔබගේ ඉගෙනුම් කටයුතු වලට යහපත් වාතාවරණයක් යහපත් නැඹුරුවක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මේ කාලේ ඔබගේ අධ්‍යාපන කටයුතු වලට සාර්ථකත්වය උදෙසා හරව ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඊට අමතරව ඔබ යෞවන වයසේ පසු වෙන අයෙක් නම් ඔබගේ ප්‍රේමය
උතුරා යන කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ආදරයෙන් ප්‍රේමයෙන් කාලය ගත කරන්න පුළුවන් වාතාවරණයක් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් යම්කිසි නැඹුරුවක් ඒ වෙනුවෙන් වැඩිපුර කාලය කැපකිරීමක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. කොහොම නමුත් තුලා ලග්න හිමියන්ගේ 8 වැන්නේ එහෙම නැත්නම් එම දුෂ්ට ස්ථානයක විතර අපි හඳුනා ගන්නවා මේ 8 වැන්නේ අධිපතිත්වයක් පවතිනවා සිකුරු ග්‍රහයට. ඉතින් ඒ හරහා යම්කිසි ආයුරකින් කරදර බාධක සහ ඔබගේ විශේෂයෙන් මේ 8 වැන්න හරහා ඔබ పూర్ව ජන්මයන්හි කරන ලද අකුසල කර්මයන් නිවේදනය වීමක් පවතින නිසා හිතකී කරුණු කාරණා කෙරෙහිම විශේෂයෙන් ඔබගේ දරුවන් ශාස්ත්‍රයන් සහ මතකය ප්‍රේමය ආදරය වගේ කරුණු කාරණා කෙරෙහි යම්කිසි ඔබගේ කේන්දරයට සාපේක්ෂව යම්කිසි අයහපත් ආකාරයෙන් බලපෑම් කරන්න පුළුවන් හැකියාවකුත් පවතින බව ඔබ මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයාට අමතරව ඔබගේ 8 වැන්නේ අධිපති ග්‍රහයාත් සිකුරු ග්‍රහයාම වන නිසා. ඉතින් කෙසේ නමුත් ඒ ඔබට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තමයි පවතින්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයන් නිසා ඒ වෙනුවෙන් වැඩි නැඹුරුවක් ඒ වෙනුවෙන් ඔබගේ පෞරුෂත්වය ඔබගේ ප්‍රතිරූපය සහ ඔබගේ පෝෂණය අඩාල නොවන මට්ටමින් විශේෂයෙන් සමස්තයක් ඔබගේ ලග්නය හරහා නිවේදනය කරන නිසා ඒ රැක ගැනීම පිණිස සිකුරු ග්‍රහයාගේ විශේෂ දායකත්වය පවතිනවා 8 වෙනිදාට සාපේක්ෂව. ඒ නිසා ඔබගේ යහපත් අන්දමින් මෙම ඉගෙනුම් කටයුතු වල ශාස්ත්‍රීය කටයුතු වල දරුවන් සම්බන්ධ කරන කටයුතු වල ඔබගේ ආදරය ප්‍රේමය තුළ ඒ යහපත් අන්දමින් ඒ හසුරවන්න පුළුවන් හැකියාවක් මේ හරහා ඔබට සකස ගන්න පුළුවන් වාතාවරණයක් තමයි උදා වෙලා පවතින්නේ. ඉතින් එන ගැටලු වලට සාර්ථකව මුහුණ දෙමින් ඔබගේ අනාගත ජීවිතය තෘප්තිමත්ව ගෙවන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තමයි ඉතින් තුලා ලග්න හිමියන්ට මේ කාලය තුලදී උදා වෙලා පවතින්නේ. ඉතින් ඒ අනුව බලද්දිත් සමස්තයක් විදියට මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන දෙන කාලයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. තුලා ලග්න හිමියන්ට සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 5 වෙන්නේ එහෙම නැත්නම් කුම්භ රාශියේ මේ ගත කරන කාලය තුලදී. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 4 වෙනි ස්ථානයට තමයි සිකුරු ග්‍රහයා මේ වන විට ගෝචරය කරන්නේ කුම්භ රාශියට ගත කරන කාලය තුලදී. ඉතින් කුම්භ රාශිය ගත කරන කාලය තුලදී ඒ 4 වෙන්නේ නිවේදනය වන කරුණු කාරණා කෙරෙහි විශේෂ දායකත්වයක් සහ ආශිර්වාදයන් ගෙන එන කාලයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන්. මේ 4 වෙන්න හරහා ඔබගේ සැපයට සුඛයට අදාළ කරන දේවල් ඔබට ළඟා කරගන්න පුළුවන් වාතාවරණයක් ආශිර්වාදයක් මේ හරහා නිවේදනය කරන විශේෂයෙන් ගේ දොර ඉඩකඩම් යාන වාහන කෙරෙහි විශේෂ දායකත්වයක් ඒ වෙනුවෙන් ඔබ කරන වැඩ කටයුතු කෙරෙහි විශේෂ ඔබගේ වාසිය පිණිස ඔබගේ යහපත පිණිස ඒ ආශිර්වාද පිණිස එන කාලයක් විතර තමයි මේ සිකුරු ගාය 4 වෙනි ගත කරන කාලය තුල අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් ඔබ අලුත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන ඉතින් තිබූ වාහනය වෙනස් කළා වෙනත් වාහනයකට යන්න බලාපොරොත්තු වෙන ඉතින් ඔබ බලාපොරොත්තු වුණු මුදලට සරිලන අගයක් ගන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිවේදනය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ නිවස තුල පවා ඔබ භාවිතා කරන අනිකුත් උපාංග ඔබගේ සැපයට සුඛයට අදාළ අනිකුත් උපාංග කෙරෙහිද ඒ වෙනුවෙන් ඔබ යම්කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන ඉතින් විශේෂයෙන් පුටු සෝෆා ඇඳවල් සහ විශේෂ අනිකුත් විදුලි උපාංග වගේ ටීවී ෆ්‍රිජ් වගේ දේවල් පවා ඉතින් ඔබ ගන්න බලාපොරොත්තු වෙන හිටියා නම් මේ කාලේ ඊටමත් ඔබට හිතේ තෘප්තියෙන් ඔබට අවශ්‍ය ඔබ බලාපොරොත්තු වෙන හිටියම් භාණ්ඩේ මිලදී ගන්න පුළුවන් වාතාවරණයක් මේ හරහා නිවේදනය කරලා තියෙනවා. කොහොම නමුත් ඔබ තෘප්තිමත්ව කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ විනෝදෙන් ඔබගේ විනෝදශීලීව ඔබගේ කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිවේදනය කරලා දීලා තියෙනවා. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ගේ 7 වෙනි අධිපතිත්වය තියෙන නිසා ඔබගේ විවාහය කෙරෙහි මේ කියන කරුණු කාරණා ඊට යාපත් අන්දමින් දායක වන පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ව්‍යාපාර ස්ථානයේදීත් අවශ්‍ය අලංකාර ගෘහ අලංකාරන උපාංග සහ ඒකට අවශ්‍ය අනිකුත් පාසුකම් උදෙසා අවශ්‍ය අනිකුත් දේවල්
සපුර ගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලේ හඳුන ගන්න පුළුවන් වන්නේ. ඒ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරයේ 12 වෙනි අධිපතිත්වයේ තියෙන නිසා යම් විවේකයක් නිවාඩුවක් ගත කරන්න පුළුවන් හොඳ කාලයක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබගේ මානසික සුවය ගැනත් කතා කරනවා, ඔබගේ සැප පහසුව ගැනත් කතා කරනවා, ඔබගේ විවේකයේ නිවාඩුව ගැනත් කතා කරන නිසා ඊටමත් ඔබගේ සුවසේ කාලය ගත කරන්න පුළුවන් කාලයක් විදිහට හඳුන ගන්න පුළුවන් වෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු ග්‍රහය මේ 4 වෙන්නේ කුම්භ රාශිය තුල ගත කරන කාලය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 6 වෙනි ස්ථානය සහ 11 වෙනි ස්ථානයේ අධිපතිත්වයේ දරන සිකුරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට. ඉතින් මේ 6 වෙනි හරහා සතුරන් එහෙම නැත්නම් ඔබගේ ණය වීම රෝගාබාධ ඔබගේ යටත් සේවකයන් ගැන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි 11 වෙනින් නව ආදායම් උපයන ස්ථාන ඔබගේ වැඩිමල් සොයුරෝ ගැන කතා කරන ස්ථානයේ විදිහට අපි 11 වෙනිදා හඳුනා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ඔබගේ අරමුණු සඵල කරගන්න ස්ථානයේ වශයෙන් උත් අපිට 11 වෙනිදා දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කියන කරුණු කාරණා විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට යම් කිසි දායකත්වයක් දරන කාලයක් තමයි මේ සිකුරු ග්‍රහය කුම්භ රාශිය ගත කරන කාලය තුල අපිට දකින්නට පුළුවන් වන්නේ. ඒ නිසා ඔබගේ ආදායම් සඳහා ඔබගේ හැකියාවන් කුසලතාවයන් භාවිතා කරන කාලයක් විදිහට අපිට දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා ධනු ලග්න හිමියන්ට මේ කුම්භ රාශිය තුල සිකුරු ග්‍රහය ගත කරන කාලය. ඒ විතරක් නෙමෙයි ඔබගේ සහජයෙන් ඔබගේ විශේෂයෙන් මේ සිකුරු ග්‍රහය හරහා යම්කිසි සෞන්දර්යාත්මක පැතිකඩයන්ද කියවෙන නිවේදකත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ යම්කිසි කලා හැකියාවක් පැවතුනා නම් එය හරහා ඔබගේ වැඩ කටයුතු නැත්නම් ඔබ බලාපොරොත්තු වන ස්ථානයට ඔබ බලාපොරොත්තු වන අරමුණු සඵල කරගන්න පුළුවන් හැකියාවක් මතුවෙන කාලයක් විදිහට තමයි ධනු ලග්න හිමියන්ට මේ කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඔබ නිසා කලා ශාස්ත්‍රය තුල යම් ගමනක් යන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඒ සඳහා හොඳ අඩිතාලමක් ගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය අපි හඳුන ගන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් මේ සතුරු කරදර රෝග පීඩා ගැන විමසද්දී ඒ පිළිබඳ අපි තරමක් දුරට සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන් මේ 6 වෙනි ස්ථානයේ තමයි මේ රෝග පීඩා සතුරු කරදර නිවේදනය කරන්නේ. ඉතින් එතනින් එම ස්ථානයේ අධිපති ග්‍රහය එතනින් 10 වෙනි තමයි ගෝචරය කරන්නේ. ඉතින් යම් කිසි ක්‍රියාකාරී මට්ටමක ඒ සඳහා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා. ඒ නිසා ඔබට බාධාවන් පිණිසෙන අය වෙනුවෙන් ඊට හැරෙව ඔබ කරන වැඩ කටයුතු හැබැයි මේක යම්කිසි එදිරිවාදීකම් හොස්සේ නෙමෙයි නිර්මාණය වෙන්නේ. සෞම්‍ය ස්වභාවයකින් සිකුරු ග්‍රහය සෞම්‍ය ග්‍රහයක් මිත්‍ර ග්‍රහයක්. ඉතින් ඊට සුමටව මේ දේවල් අසුරව ගන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔබගේ රෝග පීඩා සඳහාද අවශ්‍ය ප්‍රතිකර්මයන් සඳහා ක්‍රියාකාරී මට්ටමින් දායක වෙන්න පුළුවන් කාලයක් නිසා ධනු ලග්න හිමියන්ටත් ඊට සුබ කාලයක් විදියට මේ කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඔබගේ නව ආදායම් නැත්නම් ඔබගේ අරමුණු සඵල කරගන්න විශේෂයෙන් ඔබගේ දක්ෂතාවයන් හැකියාවන් භාවිතා කරනවා නම් ඉතාමත් විශිෂ්ට කාලයක් විදිහට මේ කාලේ හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ යෝගකාරක ග්‍රහය විදිහට අපි හඳුනා ගන්න සිකුරු ග්‍රහය ගෝචරය කරන්නේ දෙවෙනි ස්ථානයේ. විශේෂයෙන් ඔබගේ ආහාර, ධනය, කුටුම්බය කතාව ගැන කතා කරන ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න දෙවෙනි ස්ථානයේ ගෝචරය කරනු ලබන්නේ සිකුරු ග්‍රහයයි. ඉතින් සෞම්‍ය ග්‍රහයෙක් මිත්‍ර බලයකින් පැමිණෙන්නේ. ඊටමත් යාපත් වූ ප්‍රතිඵල අපිට අත් කරගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ හරහා අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් ඔබට රසවත් ආහාර ලැබේවි. ප්‍රණීත ආහාර පළතුරු ඔබට නිතරම ලැබෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඔබගේ කුටුම්බය තුළ ඔබගේ පවුල තුළ සතුටින් සාමයෙන් ගත කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිවේදනය කරලා තියෙනවා. විශේෂයෙන් ඔබගේ කතාව තුළ පවා ඉතා විනෝදාශීලීව ඉතා විනෝදයෙන් කාලය ගත කරන වචන පිට වෙන්න පුළුවන් හැකියාවක් පවතින නිසා ඉතාමත් ප්‍රසන්නව කාලය ගත කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ මුහුණ පවා ප්‍රසන්නව පවත්වා ගන්න පුළුවන් හැකියාවක් මේ හරහා සිකුරු ග්‍රහය දෙවැන්නේ ගත කරන කාලය තුළ ඔබට අත්විඳින්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 5 වෙනිත් 10 වෙනිත් අධිපතිත්වය සිකුරු ග්‍රහයට හිමි වෙනවා. ඔබගේ දරුවන් ශාස්ත්‍රීය කටයුතු ඔබගේ මතකය ආදරය ප්‍රේමය වගේ දේවල් මේ 5 වෙනින් නිවේදනය කරනවා. ඉතින් ඒ සඳහා විශේෂ දායකත්වයක් දක්වන්න පුළුවන් හැකියාවක් දෙවැන්නේ සිකුරු ග්‍රහය ගත කරන කාලය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ වෘත්තීය රැකියාව සහ ඔබ කරන වූ
ඕනෑම ක්‍රියාවන් අපි නිවේදනය කරන ස්ථාන විදිහට අපි හඳුන ගන්නවා 10 වැන්න. ඉතින් මේ 10 වැන්නේ අධිපති ග්‍රහයා දෙවැන්නේ තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ රැකියාවෙන් විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් විදිහට අපිට මේ කාලයේ දකින්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මකර ලග්න හිමියන්ට රැකියාවේ උසස් වීම එහෙම නැත්නම් ඔබගේ තනතුරු වල වෙනස් වීම යාපත් අන්දමට ඒ හසුරවා ගන්නට පුළුවන් හැකියාවන් සහ රැකියාවේ යම් කිසි කාර්යශූර තත්ත්වයේ දියුණුවක් සහ ඒ මගින් නැවත ඔබගේ ධනය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් මේ ඔස්සේ නිර්වේදනය කළ තියෙන නිසා විශේෂයෙන් ඒ ධනයෝගයක් විදිහට හැඳින්වීමේ හැකියාවකුත් පවතින නිසා යහපත් කාලයක් විදිහට තමයි විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ කටයුතු වෙනුවෙන් පෙනී ඉන්න යෝගකාරක ග්‍රහයාගෙන් මේ දෙවැන්නේ ගත කරන කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. කුම්භ ලග්නයේ උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නයට එහෙම නැත්නම් පළවෙනි භාවයට තමයි සිකුරු ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්දරයේ හතරවැන්නත් කේන්ද්‍ර ස්ථාන. ඉතින් හතරවැන්නත් ඒ වගේ ත්‍රිකෝණ ස්ථානයක් වෙන නවවැන්නේත් අධිපතිත්වය දරන සිකුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ යෝගකාරක ග්‍රහයා වෙනවා. ඒ විතරක් නෙමෙයි සිකුරු ග්‍රහයට තවත් පැතිකඩයක් කුම්භ ලග්න හිමි ඔබට පවතිනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ බාධක ග්‍රහයා විදිහට අපිට හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා සිකුරු ග්‍රහයාව. යෝගකාරක ග්‍රහයා බාධක ග්‍රහයා ඔබගේ ලග්නය තුල ගත කරන කාලය තුලදී යම් කිසි යහපත් හයහපත් යන පැතිකඩයන් දෙකටම මේ නැඹුරු වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඉතින් මේ බොහෝ දුරට ඔබගේ කේන්දරයට සාපේක්ෂව නිර්මාණය වීමේ හැකියාව පවතින බවට මම මේදී මතක් කළ යුතු වෙනවා. විශේෂයෙන් අපි පොදුවේ අපි මෙයින් ඇතිවෙන යාපත් ප්‍රතිඵල මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් ඔබගේ සැපය සුඛයට අදාළ කරන කියන දේවල්. ඒ විතර නෙමෙයි ඔබගේ වාග්ය වාසනාව උදා කරන දේවල් වෙනුවෙන් ඔබගේ වැඩ කටයුතු තුළ සහ ඔබගේ පෞරුෂය තුළ යම් නැඹුරුවක් ඇති වෙන තත්ත්වයක් තමයි මේ හරහා නිවේදනය කරන්නේ. ඒ නිසා ඔබට ටිකක් සුඛයට සැපයට අදාළ කරන දේවල් සමග ඇසුරු කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ මානසික තෘප්තියෙන් මානසික සුවයෙන් ඔබගේ කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් පවතින්න පුළුවන් වාතාවරණයක් මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ හිස තුළ ප්‍රශ්න ගැටලු ගණනාවක හිර නොවි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉතාමත් තෘප්තියෙන් යුතුව ගත කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිර්මාණය කරලා දීලා තියෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරේ නම වෙන්න ඔබගේ పూర్ව ජන්මයන්හි කළද කුසල ක්‍රියාවන් ඔබගේ වාග්ය සෞභාග්‍ය විතරක් නෙමෙයි ඔබගේ පියා ඔබගේ ආයතන තුල සිටිනා වූ ඉහළ නිලධාරීන් ඔබගේ ගුරුවරුන් ඔබගේ ආගම තුල ඔබගේ පූජ්‍ය පක්ෂය වැනි තනතුරු මේ නම වෙන්න හරහා නිවේදනය කරන තියෙන නිසා ඒ කියන කරුණු කාරණා කෙරෙහිද යම්කිසි නැඹුරුවක් යම්කිසි කාලයක කැපකිරීමක් සහ ඔබගේ වැඩ කටයුතු වල වැඩි වශයෙන් ඒ සඳහා යොමු වීමක් දකින්න පුළුවන් හැකියාවක් විදිහට මේ කාලයේ කුම්භ රාශියේ ඔබගේ ලග්නය තුල සිකුරු ග්‍රහයක් ගත කරන කාලය තුල අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. සෞම්‍ය ග්‍රහයක් මිත්‍ර බලයකින් එන්නේ. ඉතින් සිකුරු ග්‍රහය ඔබගේ ලග්නය තුල ගත කරන කාලය යහපත් අන්දමින් සුවසේ නිදහසේ කාලය ගත කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලා පවතින. ඉතින් මේ වෙන්න පුළුවන් අයාපත් පැතිකඩ මේ කියපු කරුණු කාරණා කෙරෙහිම ඔබගේ මනස ඔබගේ ඔළුව අවුල් කරන වැඩ කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ඔබගේ ඉසේ කැක්කුම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිපුර හිතන්නට ඔබට ප්‍රශ්නයක් ගැන නිතර හිතන්න වෙන පැතිකඩයන් මේ ඔස්සේ නිර්මාණය වෙන්න පුළුවන් පැතිකඩයකුත් තියෙන නිසා මේ බෝධුරට ඔබගේ මම නැවතත් මතක් කරනවා ඔබගේ කේන්දරයට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙන නිසා මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන දෙන කාලයක් විදිහට තමයි කුම්භ ලග්නයෙන් උපන් ඔබට සිකුරු ග්‍රහය ඔබගේ ලග්නය ගත කරන කාලය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ සිකුරු ග්‍රහය කුම්භ රාශියට ගෝචරය වීමත් සමග ඔබගේ කේන්දරයේ 12 වෙනි ස්ථානයට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ 12 වෙනි හරහා ඔබගේ විවේකය විවේක සුවය එහෙම නැත්නම් ඔබගේ වැයවීම ගැන කතා කරන ස්ථානයේ විදියට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සිකුරු ග්‍රහයට අයිති වන භාවයන් මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් 8 වැන්නේ අධිපතිත්වයක් තියෙනවා සිකුරු ග්‍රහයට. ඒ විතර නෙමෙයි 3 වැන්නේ අධිපතිත්වයක් තියෙනවා සිකුරු ග්‍රහයට. 3 වැන්න හරහා ඔබගේ හැකියාවෙන් කුසලතාවෙන් සාධ දක්ෂතා වලින් sannivedana කුසලතා ඔස්සේ අනිත් අයගේ සංග මුතුරු හවුල් සමාජ සමිති සමාගම් ඔස්සේ ඔබ ඇති කරගන්න තත්වයන් නිර්මාණය වීමක් පවතින නිසා ඒ තුල වැඩ කරන කටයුතු වලදී යම් කිසි ක්‍රියාකාරී මට්ටමින් දායක වීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඒ හරහා යම් කිසි
විවේකීව යම් කාලයකට ඔබගේ වැඩ කටයුතු යම්කිසි ඇතැම් විට අලස මට්ටමක් වෙන්න පුළුවන්, නැත්නම් නිින්ද අධික වීමක් වෙන්න පුළුවන්. වැඩිපුර ඔබගේ සුවය, ඔබගේ විවේකය හොයන පැතිකඩයක් මේ ඔස්සේ නිර්මාණය වෙන්න පුළුවන් පැතිකඩයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, 8 වැන්නේ අධිපති ග්‍රහයා 12 වැන්නේ තැන්පත්ව මේ ගත කරන කාලය එක අතකින් විපරිත රාජයෝග තත්ත්වයක් උදා කරලා දෙනවා. ඒ නිසා අන් අයගේ පීඩාවට ලක් කරමින් හෝ නැත්නම් ඔවුන්ගේ අසාර්ථකත්වය හමුවේ හෝ ඔබගේ වැඩ කටයුතු අඩාල නොවි ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය තුල රඳවා ගනිමින් කටයුතු කරන්න පුළුවන් හැකියාවකුත් මේ හරහා නිර්මාණය කළ දීලා තියෙන නිසා මෙතනදිත් මධ්‍යස්ථ ප්‍රතිඵල මීන ලග්න හිමියන්ටත් උදා වෙන බවට නිගමනයේ කිරීමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් මේ සිකුරු ග්‍රහය 12 වෙනි තැන්පත් වීමත් එක්ක ඔබගේ විවේකය තුල අලසභාවය තුල වැඩි වශයෙන් නැඹුරු වීමක් ඇතිවීමේ හැකියාවක් තියෙන නිසා ඔබගේ ජීවිතයේ ජීවිකාව උදෙසා ඔබ කරන්නා වූ වැඩ කටයුතු වලදී ඔබගේ විශේෂයෙන් ඔබ අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඔබගේ වැඩ කටයුතු වලදී පවා ඔබගේ හැකියාවන් කුසලතාවයන් අවම මට්ටමට ළඟා වීමට නොදී පවත්වා ගන්න පුළුවන් අවශ්‍ය ධෛර්යය ඔබ තබා ගත යුතු වෙනවා මීන ලග්න හිමි යන් මේ කාලය තුලදී. ඒ නිසා කටයුතු අඩාල නොවි නැවත සැලසුම් කරගන්න පුළුවන් අවශ්‍ය විවේකය මේ ඔස්සේ ළඟා කරගනිමින් නැවත ඔබගේ වැඩ කටයුතු සඳහා ප්‍රවිෂ්ඨ වන නව ප්‍රවේශයක් විදියට මේ කාලය ඔබ භාවිතා කරනවා නම් එය වඩා උචිතයි ඔබගේ ඉදිරි වැඩ කටයුතු වල දියුණුවක් සාර්ථකත්වයක් අපේක්ෂා කරන පරිසරයක් නිර්මාණය කරගන්නට. ඉතින් අපි මේ බැලුවේ ඔබගේ ලග්නයට සිකුරු ග්‍රහයා කුම්භ රාශියේ ගත කරපු කාලේ කොහොමද කියන එක. ඉතින් අපි බලමු මේ සඳහා අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද කියන එක. සිකුරු ග්‍රහයෙන් එළඹිය යුතු එළඹිය හැකි යම් අපලයක් වේ නම් ඒ මිදෙන්න අවශ්‍ය ශාන්ති කර්ම මොනවාද කියන එක අපි විමසමු. විශේෂයෙන් කන්‍යා මීන කටක ලග්න හිමි ඔබට ඔබගේ කේන්ද්‍රයේ අය 8-12 වැනි ස්ථානයන් වල සිකුරු ග්‍රහයා ගෝචරය කරනවා. ඉතින් ඒ හරහා යම්කිසි අපලයක් උපද්‍රවයක් පැමිණීමේ හැකියාවක් පවතින්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ කේන්ද්‍රයේ අය 8-12 වැනි දුෂ්ට ස්ථානයන් වල අධිපතිත්වය දරන අනිකුත් ලග්න වන්නේ වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, ධනු යන ලග්න. ඉතින් මේ ලග්න හිමියන්ට විශේෂයෙන් ඔබගේ කේන්දරයටත් සාපේක්ෂව සිකුරු ග්‍රහයා මේ ගත කරන කාලය තුල කුම්භ රාශිය ගත කරන කාලය තුල යම් අපලයක් උපද්‍රවයක් වේ නම් එයි මෙදෙන්න පුළුවන් ආශිර්වාද ළඟා කරගන්න පුළුවන් වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම මම ඔබට දක්වන්නම්. විශේෂයෙන් මේ සඳහා සිකුරාදා දිනය භාවිතා කරන්න පුළුවන්. සිකුරාදා දින බෝධි පූජා බෞද්ධ ආගමානුකූලව වත්පිළිවෙත් වල යෙදෙනවා නම් බෝධි පූජාව පවත්වා අවසානයේ ගිනිකොන දිශාවට ගිතෙල් පානක් දැල්වලා සිකුරු ග්‍රහයෙන් හැලඹිය හැකි අපලයක් වේ නම් එයින් මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනාවෙන් යුතුව ඔබට ඒ වැඳුම් පිදුම් කටයුතු වල නියැලෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් සිකුරාදා දිනේ උදේ 6ත් 4 කාලයේ නැත්නම් රාත්‍රී 8ත් 9ත් 4 කාලයේ භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබ දානමාන ආදී කටයුතු වල නියැලෙනවා නම් භික්ෂුණීන්ට අවශ්‍ය පිරිකර පූජා වල නියැලෙනවා නම් ඒ වඩා විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අවුරුදු 40ට අඩු යෞවන ස්ත්‍රීන්ට ඔබගේ සහෝදරයන්ට වැනි අයටත් උදව් උපකාර කිරීම, ඔවුන්ට සංග්‍රහ කටයුතු කිරීම සහ ඔවුන්ව පෝෂණය කිරීම, ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා දීම වගේ දේවල් සඳහා උදව් උපකාර කිරීම හරහාද මේ සඳහා අවශ්‍ය ආශිර්වාද ළඟා කරගන්න පුළුවන් හැකියාවක් විදියට දක්වන්න පුළුවන් ශාන්ති කර්ම විදියට තමයි හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් ඒ අරහාද ඔබගේ වැඩ කටයුතු වල යම් බාධාවක් අපලයක් පවතිනවා නම් ඒ ඔස්සේ ඔබගේ කටයුතු වල සිකුරු හරහා ඔබගේ යම් අපලයක් උපද්‍රවයක් පැමිණීමේ හැකියාවක් පවතිනවා නම් මේ ශාන්ති කර්ම ඔස්සේ එයින් මිදෙන්න පුළුවන් ආශිර්වාද ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේම තවත් ග්‍රහ මාරුවකින්
වන සිදුවන සිදුවීම් සහ විශේෂ ජ්‍යොතිෂමය සිද්ධාන්ත සහිතව ඔබ මුණ ගැහෙන අපේක්ෂාවෙන් යුතුව අද දවසේ මේ වැඩසටහන අවසන් කරමින් මම ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.